හොඳයි පුතේ ආයිබෝන් සියලු දෙනාටම සුබ දහවලක් වේවා. අපි අවසානයේට කතා කරන්න තියෙන්නේ HTML පරිගණක ඉතිහාසය. හරිද මම වාට අවසානයේ නතර කරේ පුතේ මේ පරිගණක ඉතිහාසය සම්බන්ධයෙන් වීඩියෝ එකකුත් පෙන්නලා සියලු දෙනා මාතෘකාව දාගන්න පරිගණක ඉතිහාසය computer history HISTORY computer history පරිගණක ඉතිහාසය. පරිගණක ඉතිහාසය හරි නේද? පරිගණක ඉතිහාසය පුතේ මේ පරිගණක ඉතිහාසය ගැන කතා කරනකොට ඔයාට පරම්පරා 4ක් ගැන තියෙනවා ඉගෙන ගන්න. හරිද? පරිගණක ඉතිහාසය ගැන කතා කරනකොට පරම්පරා 4ක් ගැන තියෙනවා ඉගෙන ගන්න. මේක ඔයාට 6 ශ්‍රේණියේ තියෙනවා, 7 ශ්‍රේණියේ තියෙනවා, ආය 8 ශ්‍රේණියේ තියෙනවා, ආය 10 ශ්‍රේණියේ තියෙනවා. ශ්‍රේණි 4ක තියෙනවා. 6, 7, 8, 10 කියන ශ්‍රේණි 4 සහ 11 ශ්‍රේණිය පුතේ සාමාන්‍ය පෙළ විභාගේ තියෙනවානේ. 11 ශ්‍රේණිය සාමාන්‍ය පෙළ විභාගයටත් මෙයා මේ විදිහටම එනවා. හරිද? පරිගණක ඉතිහාසය. ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න. පුතේ අපි ගිය සතියේ කතා කරා මධ්‍ය සැකසුම් ඒකකය CPU ගැන. දැන් පුතේ තරුවක් දාගෙන අපි ලියාගමු. චුට්ටක් මේක අහගෙන ඉන්න. අපි දැන් අපේ CPU එක තියෙනවානේ processor එක. හරිද? මේ processor කියන්නේ මෙන්න මේක. මෙන්න මේ උපකරණය තමයි පුතේ මධ්‍ය සැකසුම් ඒකකේ. එහෙම නැත්නම් පොඩ ඉන්න වාගේ තිරයට දැන් සුළු මොහොතකින් එනවා. ඔන්න දැන් ආවා. පුතේ මෙන්න මෙයා තමයි මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ. මම මෙයා ගැන ගිය සතියේ කියලා දුන්නා. පරිගණකය අපි කියන processor එක කියලා. අපි පරිගණකයට ඇතුළත් කරන දත්ත ඒ data ටික process වෙන්නේ සකස් කිරීම සිදු වෙන්නේ මේ මධ්‍ය සැකසුම් ඒකකය තුල. හරිද? එතකොට දරුවෝ මේ මධ්‍ය සැකසුම් ඒකකය ගත්තාම මේ මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා කියලා අපි කතා කරා. අංක ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්ටර්. හරිද? දැන් පුතේ අපි කතා කරන්නේ පරිගණක පරම්පරාව ගැනනේ. එතකොට මේ පරිගණකවල පුතේ මේ මධ්‍ය සැකසුම් ඒකකය තියෙනවනේ. මෙන්න මෙයා හදන්න භාවිතා කරලා තියෙන තාක්ෂණය අනුව දරුවෝ අපිට මෙයාව වර්ගීකරණය කරන්න පුළුවන් පරම්පරා 4කට. හරිද? පරම්පරා 4කට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව සහ හතරවෙනි පරම්පරාව කියලා. ඔයාලට මම පොඩි දෙයක් කියලා දෙන්නද? ඔයා අහලා තියෙනවනේ 4G කියන එක අහලා තියෙන අත උස්සන්න 4G කියන එක අහලා තියෙන අය අත උස්සන්න. මම ඔයාලා ඔක්කොම දිහා බලාගෙන ඉන්නේ. මම මෙන්න මෙතනින් මේ පේනව නේද ඔයාලට? මම මෙන්න මෙතනින් ඔයාලා ඔක්කොම දිහා බලාගෙන ඉන්නේ. අත උස්සන්න 4G අහලා තියෙන අය. නියමයි. ඔක්කොම දන්නවා. සුපිරි. නියමයි. හැබැයි 4G කියලා ඔයා දැනන් හිටියට 4G කියන එකේ තේරුම දන්නේ නැද්ද උස්සන්න? 4G කියන එකේ තේරුම දන්නේ නැහැ. අපි ජනිත පුතා දන්නවලා අපි යාගෙන් අහලා බලමු. ජනිත කියන්න බලන්න. මයික් එක ඔන් කරලා කියන්න පුතේ. කියන්න පුතේ ජනිත කියන්න ඇහෙනවා. මගේ නම ජනිත නෙවේ. ආ? මගේ නම ජනිත නෙවේ සර්, මගේ නම සගීත්.
ඔයාගේ නම දාලා තියෙන ජනිත මොනරා ගොඩ කියලා. ඒ අම්මා ක්ලාස් කරන නිසා වැටෙන්නේ නැහැ. හරි. මට කියන්නකෝ මේ මොකද්ද 4G කියන එකේ තේරුම? කියන්න පුතේ ඇහෙනවා? පුතේ කියන්න ඔයා කියන එක මට ඇහෙනවා. සර් ඇහෙන්නේ පැහැදිලිව. තව කවුද ඉන්නත් උස්සන්න? ඔයාගේ පුතේ සිග්නල් ගැටලු. මහේන් කියන්න බලන්න මහේන්. ඩිජිටල් නෑ. හරි ඔන්න මම දැන් කියනවා. පුතේ මම මයික් ඔෆ් කරලා තියෙන ප්‍රශ්න අහන වෙලාවට මයික් එක ඔන් කරනවා. මොකද නැත්තම් වෙලා යන නිසා අපි අවසානයේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. මේක ඔයාගේ අමතර දැනුමට තියාගන්න. පුතේ ඉස්සෙල්ලාම පොඩක් ඉන්න මම බෝඩ් එක පිරිසිදු කරගන්නකම්. ඉස්සලාම පුතේ මේක පටන් ගත්තේ නිකම්ම G එකේ. හරිද? අපි ඒකට කියනවා 1G කියලාත් කියනවා. හරිද? 1G කියන එකේ තේරුම පුතේ මොකක්ද? first generation. 1G කියන්නේ මොකද්ද? first generation. හරිද? ඔයා දැකලා තියෙනවද ඉන්ටර්නෙට් යනකොට මෙන්න මෙහෙම එකක් වැටිලා තියෙනවා. GPRS එහෙම නැත්නම් අර 4G කියන ලකුණ වැටෙන තැන G අකුරක් වැටෙනවා දැකලා තියෙනවද සිග්නල් අඩු වුණාම? දැකලා තියෙනව නේද? අන්න ඒ G අකුර වැටෙන්නේ මේ 1G වලට මාරු වුණාම. ඊට පස්සේ තියෙනවා 2G පුතේ. ඒක ඇවිල්ලා second generation. දෙවෙනි පරම්පරාව. මෙයා භාවිතා කරා EDGE H කියන එක. ඔයාගේ ෆෝන් එකේ මේක වැටෙන්නේ E අකුරක්. E අකුරක්. දැකලා තියෙනව නේද? ඉන්ටර්නෙට් සිග්නල් අඩු වුණාම E අකුරක් වැටෙනවා. ආන්ගේ දෙවෙනි පරම්පරාව. ඊට පස්සේ තුන්වෙනි පරම්පරාව 3G. 3G එක නම් ඔයා අහලා ඇති. එයාට අපි කියනවා third generation. උදේ මෙයාගේ වැටෙන්නේ H අකුරක් සහ H+ එකක්. ඉන්ටර්නෙට් යනකොට දැකලා ඇති. සමහර වෙලාවට 4G සිග්නල් අඩු වුණාම මොකද H අකුරක් වැටෙනවා දැකලා තියෙනව නේද? H අකුරක් වැටෙනවා ෆෝන් එකේ. ඊට පස්සේ උදේ වර්තමානයේ තියෙන 4G මේකේ කියන්නේ fourth generation. ඒ කියන්නේ හතරවෙනි පරම්පරාව. මෙයාගේ පුතේ LTE කියන එක තමයි LTE කියන එකෙන් තමයි සිග්නල් මෙයා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. එතකොට පුතේ දැනට අපි පරම්පරා හතරක් පහු කරමින් දැන් මේ 5G කියන එක තමයි ඉදිරියේදී අපේ ප්‍රදේශයට එන්න තියෙන්නේ. දැන් කොළඹේම සමහර තෝරාගත් ප්‍රදේශ කීපයකට 5G තාක්ෂණය තියෙනවා. නමුත් ලංකාව පුරාවටම තවම නැහැ. එච්චර දිහා තාම 4G එකත් ලංකාවේ හැමතැනටම 100%ක් හරියට නැහැ. එම ගැටලුවක් තියෙනවා. එතකොට පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව තමයි දැන් අපි කාලය ගත කරමින් ඉන්නේ. තාම පස්වෙනි පරම්පරාවට හරියට ඇවිල්ලා නැහැ. ලංකාවේ ලෝකයේ අනිත් රටවල් වල පුතේ 5G තියෙනවා. දියුණු රටවල් වල. එතකොට පරිගණකයේ පුතේ අපි දැන් මේක මම නිකන් ඔයාලට දැනගන්න කිව්වේ. මේක නිකන් ඔයාලට මම දැනගන්න කිව්වේ. අපි පරිගණකයේ ප්‍රොසෙසර් එක තියෙනවානේ. ප්‍රොසෙසර් කියන්නේ මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකකය. දැන් අපි අප්‍රේල් මාසය තුළ පන්ති පටන් ගන්නවා. එතකොට ඔයාලා සියලු දෙනාටම පුතේ කම්පියුටර්ස් ගලවන්න දෙනවා. හරිද? මම මොකොත් කියන්නේ නියන දෙනවා. මම කියන විදිහට ඒ කියන්නේ මේ පාඩමේ මම තියරි ටික උගන්වනවා. ඔයාලා විසින් මේක ගලවලා ප්‍රැක්ටිකල් එක කරන්න ඕන මම බලාගෙන ඉන්නවා. හරිද?
මෙතනදී පුතේ මධ්‍ය සැකසුම් ඒකකයේ CPU එක නිෂ්පාදනය කරන්න භාවිතා කරලා තියෙන තාක්ෂණය අනුව පුතේ පරිගණක පරම්පරා ප්‍රධාන වශයෙන් 4කට වෙන් කරනවා. ඒ තමයි පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව සහ හතරවෙනි පරම්පරාව කියලා. පරිගණක ඉතිහාසය යටතේ තරුවක් දාලා ලියා ගන්න. පරිගණක ඉතිහාසය යටතේ තරුවක් දාලා ලියා ගන්න. සතික ඕකේ කමක් නැහැ. පරිගණක ඉතිහාසය යටතේ තරුවක් දාලා ලියා ගන්න. මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය පුතේ අපි යාට කියනවා මොකද්ද Central Processing Unit. Central Processing Unit. පුතේ Central කියන වචනේ C අකුරත්, Processing කියන වචනේ P අකුරත්, Unit කියන වචනේ U අකුරත් අරගෙන අපි හදනවා CPU කියලා. හරිද? ලියන්න තරුවක් දාලා මධ්‍ය සැකසුම් ඒකකය වරන් ඇතුලේ Central Processing Unit CPU මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය නිෂ්පාදනය කිරීමට 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 භාවිතා කර ඇති මධ්‍ය සැකසුම් ඒකකය නිෂ්පාදනය කිරීමට භාවිතා කර ඇති මධ්‍ය සැකසුම් ඒකකය නිෂ්පාදනය කිරීමට භාවිතා කර ඇති නිෂ්පාදනය කිරීමට භාවිතා කර ඇති තාක්ෂණය අනුව නිෂ්පාදනය කිරීමට භාවිතා කර ඇති තාක්ෂණය අනුව භාවිතා කර ඇති තාක්ෂණය අනුව තාක්ෂණය අනුව තාක්ෂණය අනුව පුතේ පරම්පරා කීයක්ද? අනුව එය පරම්පරා 4ක්. එය පරම්පරා 4ක්. තාක්ෂණය අනුව එය පරම්පරා 4කට එය පරම්පරා 4කට එය පරම්පරා 4කට එය පරම්පරා 4කට වර්ගීකරණය කළ හැක. ඔන්න මම ආයෙ මුලින් ඉඳන් කියනවා මධ්‍ය සැකසුම් ඒකකය නිෂ්පාදනය කිරීමට
භාවිතා කර ඇති උන මුලින්ම කියනවා මධ්‍ය සැකසුම් ඒකකය නිෂ්පාදනය කිරීමට භාවිතා කර ඇති තාක්ෂණය අනුව එය පරම්පරා 4කට වර්ග කළ හැක. එය පරම්පරා 4කට වර්ග කළ හැක. එය පරම්පරා 4කට වර්ග කළ හැක. එතකොට මේ බලන්න අපිට තියෙන්නේ පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව සහ හතරවෙනි පරම්පරාව කියලා. හරිද? මේ බලන්න පළවෙනි පරම්පරාව ගත්තාම පුතේ පළවෙනි පරම්පරාවේ කාල සීමාව තමයි මේ බලන්න පුතේ 1940 සිට 1956 දක්වා. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ පුතේ 2000 කීයද? දැන් ඉන්නේ 2021. එතකොට පළවෙනි පරම්පරාව තිබ්බේ කොයි කාලෙද? 1940 සිට 1956 දක්වා. හරිද? එතකොට පුතේ ඔයා ගේ පරිගණකයේ පරිපත සඳහා නැත්නම් මධ්‍ය සැකසුම් මේකකයේ සඳහා නැත්නම් පරිපත සඳහා භාවිතා කළේ ඔයාලට පේනව නේද මෙන්න මේ විදිහට බල්බ් සෙට් එකක්. අපි මේවට කියනවා රික්තක නල කියලා. මෙන්න මේ රික්තක නල. මේක නම් ඔයා දැකලා නැහැ. හරිද? මෙයා මේක ඔයා මීට කලින් දැකලා නැහැ. හරිද? රික්තක නල. මං එන්නම් පුතේ දෙවෙනි පරම්පරාවට. බලන්න ඔයා දන්න එකක් තියෙනවද කියලා? දෙවෙනි පරම්පරාවට ආවට පස්සේ පුතේ දෙවෙනි පරම්පරාවේ පාවිච්චි කරේ ට්‍රාන්සිස්ටර්. වචන නිකන් අහලා පුරුදු වෙන්නේ නේද ට්‍රාන්සිස්ටර් කියන එක? පොඩි අහලා පුරුද්දක් තියෙනව නේද? ඔයාලා ගෙදර පුතේ රිමෝට් කන්ට්‍රෝල් කාර් නම් ওই සෙල්ලම් බඩු තියෙනවා නම් ඒ සෙල්ලම් බඩු ගලවපුවාම ඇතුලේ මෙන්න මේ වගේ උපකරණයක් ඔයා දැකලා ඇති. බලන්න අත උස්සන්න දැකලා තියෙනවනේ. කළු පාට මෙන්න මේ විදිහට කෝරු තුනක් තියෙන කළු පාට උපකරණයක්. හරි ගොඩක් අය ඉන්නවා දැකපුවායි. හරි. මෙන්න මේ වගේ උපකරණ. දැන් පුතේ ඔයාලා ඔය ඉලෙක්ට්‍රොනික උපාංග කැඩිලා අපි හදන්න ගිහින් දුන්නාම කියන්නේ මේක IC එක පිච්චිලා IC එකක් අලුතෙන් දාන්න ඕන කියලා. sorry IC එකේ තියෙන ඊගාවට ට්‍රාන්සිස්ටර් මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක පිච්චිලා මේක අලුතෙන් මාරු කරන්න ඕන. ඉලෙක්ට්‍රික් කඩවලත් පුතේ මේ ට්‍රාන්සිස්ටර් ගන්න තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පරම්පරාව පාවිච්චි කරේ මෙන්න මෙයා ට්‍රාන්සිස්ටර්. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි පරම්පරාවට. මේක අපි ලියන්න ඕන. අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගමු. මෙන්න මෙයාත් ඔයා දැකලා තියෙනවා. ඔයාගේ රිමෝට් කන්ට්‍රෝල් කාර් වල මෙන්න මෙයා ඉන්නවා. දැකලා තියෙනව නේද? සෙල්ලම් බඩ ගලවලා තියෙනවා නම් දැකලා තියෙනවා. අපි මේකට කියනවා අනුකලිත පරිපත IC කියලා කියනවා. දැන් ඔය විවිධ භාණ්ඩ කැඩුනහම පුතේ කියන්නේ මේකේ IC එක පිච්චිලා IC එකක් දාන්න ඕන කියලා. පුතේ තුන්වෙනි පරම්පරාව භාවිතා කරා ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස්. එහෙම නැත්නම් අනුකලිත පරිපත. ඊට පස්සේ හතරවෙනි පරම්පරාවට ආවට පස්සේ හතරවෙනි පරම්පරාවේ තමයි පුතේ භාවිතා කරන්නේ මොනවද? ශුද්ධ පරිපත. ඒ කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්. මේ අද වෙනකම් පුතේ මෙන්න මෙයා තමයි භාවිතා වෙන්නේ. අපි පස්වෙනි පරම්පරාවක් ගැන 10 වසරේදී ඉගෙන ගන්නවා. අපි එතන පුතේ වැඩි බරක් තබන්නේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන්. අපි ආපහු පළවෙනි පරම්පරාවට එමු. දැන් පුතේ අපි මේක අනිවාර්යෙන් මේක 11 වසරේ විභාගෙටත් එනවා. මෙයා සෙල්ලම් නැහැ. මේ බලන්න. පළවෙනි පරම්පරාවේ මොකද්ද භාවිතා කරේ? ඉස්ලාම් කාලපරාසය 1940 සිට 1956 දක්වා. මේ හරි රසවත් පුතේ පරිගණක ඉතිහාසය කියන්නේ. දැන් පුතේ අපේ අද කාලේ පරිගණකයක් ගත්තාම හරිද? අද කාලේ පරිගණකයක් ගත්තාම මේම තනි අතට ගත්ත හැකිනේ පරිගණකය. ස්මාර්ට්ෆෝන් එක තනි අතට ගත්ත හැකි, ටැබ් එක, ලැප්ටොප් එක. නමුත් පුතේ පරිගණක ආරම්භ කරපු නැත්නම් පරිගණක නිර්මාණය කරන්න පටන් ගත්ත මුල් අවදියේ එහෙම තිබ්බේ නැහැ. හරිද? මුල් අවදියේ පුතේ පරිගණකයක් සමානයි විශාල කාමරයක්. අන්න ඒ තරමට මේක අති විශාලයි. සහ අධික විදුලියක් යනවා. ඒතර පුතේ මේකේ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මෙන්න මෙයා තමයි ඔයාලට මතක තියාගන්න ඕනේ. මේක මම කටපාඩම් කරනවා.
භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය තමයි රික්තක නල. ඊට පස්සේ විදුලි පරිභෝජනය ගත්තාම පුතේ මේ කම්පියුටරයක් තුළ රික්තක නල විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ 18000ක් විතර තිබ්බා. තිබූ අතර එයින් ඇතිවන තාපය මැඩ පැවැත්වීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍ය විය. ඒ කියන්නේ පුතේ මෙයා අධික ලෙස රත් වෙනවා. දැන් ඔයාගේ ගෙදර කම්පියුටර් එකක් තියෙනවා නම් කම්පියුටර් එක ඔන් කරපු සැනින් ඔයාලට පුතේ ෆෑන් කැරකෙන සද්දයක් එනවා නේද? zzz ගාලා. එනවා නේද? පුතේ ඒ පරිගණකය කියන්නේ අධික ලෙස රත් වෙන උපකරණයක්. ඒ නිසා පරිගණකයේ නිසියාකාරව ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යයෙන් මොකද්ද? සිසිලන පංකාවක් ඕනේ. ඒ කියන්නේ පරිගණකයේ ඇතුළට ඒවා හයි කරලා තියෙනවා. ලැප්ටොප් එක ගන්න ලැප්ටොප් එකේ පැත්තෙන් ෆෑන් එකක් තියෙනවා. ලොකු කම්පියුටර් ගන්න පුතේ ෆෑන් කීපයක් තියෙනවා. එතකොට පුතේ මේ ඇතිවන තාපය මැඩ පැවැත්වීම සඳහා සිසිලන පද්ධතියක් අවශ්‍ය විය. මෙහි විශාල විදුලි පරිභෝජනයක් සිදු විය. මේක පුතේ ගොඩක් කරන්ට් එක ගියා. ඊට පස්සේ පරිගණකයේ ප්‍රමාණය ගත්තාම කාමරයක් තරම් විශාලය. පරිගණකයේ ප්‍රමාණය කාමරයක් තරම් විශාලයි. ක්‍රියාත්මක වේගය මැන්නේ පුතේ මිලි තත්පර වලින්. හරිද? ක්‍රියාත්මක වේගය මැන්නේ මිලි තත්පර වලින්. මිලි තත්පර. ඊට පස්සේ පිරිවැයක් ගත්තාම පුතේ නිෂ්පාදනය හා නඩත්තුව සඳහා විශාල පිරිවැයක්. ඒ කියන්නේ අපි හිතන්නකෝ ලක්ෂ ගාණක් දීලා පරිගණකය අරගෙන ඒහා සමාන මුදලක් ඉස්සර පුතේ වියදම් කරන්න උනා පරිගණකයක් නඩත්තු කරන්න. හැබැයි අද කාලේ එහෙම නෑ. අපි හිතන්නකෝ රුපියල් 50000ක් දීලා කම්පියුටර් එකක් ගත්තා කියලා. උපරිම වුණොත් නඩත්තුව සඳහා රුපියල් 1000ක් 1500ක් තමයි යන්නේ. එහෙමත් යන්නේ නැති තරම්. අද කාලේ එහෙම ගොඩක් අඩුයි මිල. නමුත් ඉස්සර එහෙම නෑ පුතේ. ඉස්සර පරිගණකවල මිල ගොඩක් ඉහළින් තිබ්බේ. ඊට පස්සේ ඒ සඳහා උදාහරණ මේ ENIAC, UNIVAC, EDVAC කියන ටික ගත්ත හැකි. මෙන්න මේකේ පළමු පරම්පරාව මේක පොතේ දාන්න ඕන. මේ කාලපරාසය ඕන. මෙයා ඕන, මෙයා ඕන, මෙයා ඕන, මෙයා ඕන, මෙයා ඕන. මෙන්න මේ රූප වලින් පොතේ මම මේ රෝස පාටින් කොටු කරන එක පේනව නේද? මේ රෝස පාටින් කොටු කරන රූපේ මෙන්න මේ රූපය පොතේ අඳින්න ඕන. හරිද? මේ රූපේ පොතේ අඳින්න ඕන. මොකද පොතේ ඔයාලගේ විභාගෙට මෙයාව ඉරි ගහන්න ඒ ප්‍රශ්න වලට එන්න පුළුවන්. පටන් ගමු. ඊට පස්සේ මම ආයෙසරයක් පැහැදිලි කිරීම කරනවා. ලියන්න පටන් ගමු. අනිත් එක පන්ති වුණා පොතේ මට ෆොටෝ එකක් යවන්න ඕන. හරි පුතේ දැන් ජොයින් වුණා නම් අපි පරිගණක ඉතිහාසය කියන කොටසේ පළමු පරම්පරාව කතා කරේ. ඔයා මෙන්න මේ රූපේ පේන කොටස ලියාගත්තා නම් හරි.
පුතේ මේ කොටුව තුල තියෙන සියලු දේ ලියා ගන්න ඕන. මේක පේන්නේ නැත්නම් මෙහෙම ඇඟිලි දෙක තියලා මෙහෙම ඈත් කරලා zoom කරන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ වෙන සංකීර්ණ මාතෘකාවක් පුතේ. මම දැන් ඊට පස්සේ ආයෙ පැහැදිලි කිරීමක් කරන්නම්.
පුතේ තව ලියන ඈත උස්සන්න. තව ලියන ඈත උස්සන්න මේ පුතේ raise hand කියලා තියෙනවා. ආන් ඒක ක්ලික් කරන්න. එතකොට මට හරියටම count එකක් ගන්න පුළුවන්. raise hand කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. හරි තව විනාඩි 4ක් දෙන්නම් ඉක්මන් කරන්න. තව විනාඩි 4ක් දෙන්න. මේක පුතේ මම ඔයාලා අවුලම ලියන්නේ සහ අන්දවන්නේ මේක ඉරිගහන ප්‍රශ්න පත්‍රයට එනවා 11ව ශ්‍රේණියට කොහොමදත් එනවා වගේ ඉරිගහන ප්‍රශ්න පත්‍රයට එනවා. එතකොට ඔයාට හඳුනා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. හරි පුතේ හරි. තව වෙලා දෙන්න ඉක්මන් කරමු. තව විනාඩි 2යි දෙන්නේ.
හරි පුතේ. මේක ඉවරනාට පස්සේ මම මීට අදාළ වීඩියෝ එකක් පෙන්නන්නම්. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන මෙන්න මේ කාරණය. මොකද්ද? පළවෙනි පරම්පරාවේ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය තමයි පුතේ රික්තක නල වැකියුම් ටියුබ්ස්. හරිද? වැකියුම් ටියුබ්ස්. පළවෙනි පරම්පරාව මොකද්ද පුතේ? රික්තක නල වැකියුම් ටියුබ්ස්. ඕකේ. හරි. වැකියුම් ටියුබ්ස්. අපි දැන් යනවා පුතේ දෙවෙනි පරම්පරාවට. හරිද? මේක ඔයාලා හයිලයිට් කරගන්න. එහෙම නැත්නම් යටින් ඉරක් දාගන්න මේ රික්තක නල කියන එක. හරි මම රූප එකට දාන්න. පුතේ ඔයාලට මේ මාසෙට අදාළ නිබන්ධනයේ මීරිගම ගුරුකුල මිනුවන්ගොඩ ඔක්ස්ෆර්ඩ් ගම්පහ මොන්ටානා ඊට පස්සේ කඩවත සෙට් මින්නාතන වලින් ගන්න පුළුවන්. මේ මාසේ 3 වෙනි සතිය වෙනකොට ඔයාලට රූපකොලේ ගන්න පුළුවන් ඈ. මේ මාසේ 3 වෙනි සතියේ තමයි රූපකොල නිකුත් කරන්න පටන් ගන්නෙ. මේ මාසේ 3 වෙනි සතියේ පළවෙනි සතියේ ටියුට් එක නිකුත් කරනවා. එතකොට මම ඔයාලට ගිය සතියේ වල පැවරුමක් දැම්මයි. පැවරුම ගොඩක් අය කරලා ඉවුවේ නෑ. මම දැන් ඒ ටික බලලා ඒ ටික මාක් කරගෙන ගිහිල්ලා ඒ ළමයින්ව මැසේජ් එකක් දාලා දැනුවත් කරනවා. ප්‍රතිචාරයක් නොදැක්කොත් ගෲප් වලින් ඉවත් කරනවා. සහ ඔයාලට දීලා තියෙන ටියුට් සියල්ලම පුතේ පැවරුම්. හරිද? මම පොතේ උගන්වනවා. ඔයා විසින් මොකද්ද කරන්න ඕන? ඒ පැවරුම සම්පූර්ණ කරන්න ඕන. සහ පුතේ අනිත් කාරණේ මේක මීරිගම ඉන්න ළමයි දන්නවා. අපේ මේ මීරිගම ප්‍රදේශයේ මේ දවස්වල අධි වේගයෙන් මොකද්ද හයිවේ එක හදනවා. එතකොට නිරන්තරයෙන් පුතේ විදුලි බල ගැටලු වෙනවා. සමහර වෙලාවට කියන්නේ නැතුව එකපාරට කරන්ට් එක කපනවා. ජෙනරේටර් එකක් තිබ්බත් පුතේ මගේ මේ ස්ටුඩියෝ එකේ මේ AC එකක් නැතුව උගන්වන්න බෑ. මොකද ලයිට් එක ඊතරම් සැරයි. ලයිට් එකේ සැරට ඇතුළු වෙන්න හරි අමාරුයි. ඒ නිසා එහෙම ඔයාලට වෙන්නේ නැහැ. හදිස්සිය හරි විදුලි බල ගැටලුවක් හරි මොන හරි ආවොත් එහෙම ඊට අදාළව ඔයාලට පාඩුවක් නොවෙන්න විකල්පයක් යොදනවා. ඒක මතක තියාගෙන ඉන්න. අපි දැන් යමු දෙවෙනි පරම්පරාවට. දැන් පුතාලට සමහර වෙලාවට පන්තියට කනෙක්ට් වෙලා ඉන්නකොට එකපාරට ඩිස්කනෙක්ට් වෙලා යනවා. එහෙම නැත්නම් කැඩි කැඩි හෙන්න ගන්නවා. ඒ කියන්නේ පුතේ මේ තාක්ෂණික ගැටලු ඔයාටත් පොදුයි මටත් පොදුයි. හරිද? මගේ තියෙන SLT ෆයිබර් ලයින් එකක්. ඔයාට කියන්න වෙලාවකට ෆයිබර් ලයින් එකේ කනෙක්ෂන් අවුල් වෙනවා. හරිද? ඒ නිසා තාක්ෂණික ගැටලු පුතේ එන්න පුළුවන්. ආවොත් ඔයාට ඒ වෙනුවට පාඩුවක් නොවෙන්න විකල්පයක් අනිවාර්යෙන් යොදනවාමයි. හරිද? අපි යනවා දෙවෙනි පරම්පරාවට. දෙවෙනි පරම්පරාව පුතේ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය තමයි අපි ඉස්සර කාල සීමාවෙන් පටන් ගමු. පුතේ දෙවෙනි පරම්පරාව ආරම්භ වුණේ 1956. හරිද? 1956න් මෙයා ආරම්භ වෙලා මෙයා 1963 දක්වා තිබ්බා. එතකොට පුතේ ඔයා මෙතන මතක තියාගන්න ඕන මොකද්ද? දෙවෙනි පරම්පරාවේ නම් මොකද්ද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය? ට්‍රාන්සිස්ටර්. අන්න හරි පුතා ගාව තියනවා නේද එකක්? කල්පනීය අනුත්තර. ඔහම අල්ලන් ඉන්න. මම හැමෝටම පේන්න දාන්න. මෙන්න මේ බලන්න ළමයි කොච්චර උනන්දුයිද කියලා මේ වැඩවලට. එයා ඒ ටිකට ට්‍රාන්සිස්ටර් එකත් හොයන්න ඇවිල්ලා. හරි දැන් ඔයාලා හැමෝටම පේනවා. පොඩ්ඩක් අර අනිත් පැත්තෙන් අල්ලගන්න පුතේ. අර කූරු තුන පේන්න. අන්න හරි. පුතේ අර ඔයාගේ virtual background එක off කරන්න. virtual එකේ තියෙන පරියට පේන්නේ නැහැ. අන්න හරි දැන් ආයෙත් තියෙනවා. ඒක පෙන්නන්නකෝ. අන්න හරි ඔය තියෙන්නේ. මෙන්න ට්‍රාන්සිස්ටර් එක. දැක්කද පුතේ? ළමයි කොතරම් උනන්දුයිද? හරි සන්තෝෂයි පුතේ ඔයාගෙන. හරි. ඔන්න තියෙනවා ට්‍රාන්සිස්ටර් එක. හරි. එතකොට පුතේ දෙවෙනි පරම්පරාව ගැන කතා කරනකොට තමයි මේ ට්‍රාන්සිස්ටර් අපි ගන්නෙ. එතකොට භාවිතා කරන තාක්ෂණයේ ට්‍රාන්සිස්ටර්. ඊට පස්සේ විදුලි පරිභෝජනය ගත්තාම පුතේ පළවෙනි පරම්පරාව ෆස්ට් ජෙනරේෂන් එකට වැඩිය අඩුයි. හැබැයි අධික විදුලි පරිභෝජනයක් තියෙන පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ඊට පස්සේ පුතේ පරිගණකයේ ප්‍රමාණය ගත්තාම
පළමු පරම්පරාවට සාපේක්ෂව කුඩයි. පරිගණකයේ size එක පුතේ පළවෙනි පරම්පරාවට සාපේක්ෂව කුඩයි. ක්‍රියාත්මක වේගය පුතේ මයික්‍රෝ තප්පර වලින් මැන්නේ. මිලදී ගැනීම සඳහා විශාල පිරිවැයක් දරන්න සිදු වුණා. පුතේ උදාහරණ IBM 7030 CDC 16.4 ගන්න පුළුවන්. මෙන්න මේ රූප වලින් මෙන්න මේම රෝස පාටින් ලකුණු කරලා තියෙන රූපේ තියෙන්නේ. අන්න එයාව විතරක් දාගන්න මෙයාලව ඕන නැහැ. හරි මේ ටික දාගන්න. මේකේ උරුණාට පස්සේ මම මේකේ වීඩියෝ එක පෙන්නන්නම්. සහ සියලු දෙනාගෙන් කටපාඩම් ගන්නවා. කටපාඩම් ගන්න වැඩි දෙයක් නෙමෙයි පුතේ. පළවෙනි පරම්පරාවේ මොකද්ද භාවිතා කරන තාක්ෂණය? වැකියුම් ටියුබ්ස්, රෙක්ටැගනල්. දෙවෙනි පරම්පරාවේ මොකද්ද භාවිතා කරන තාක්ෂණය? ට්‍රාන්සිස්ටර්. අන්න ඒ වගේ ඈ. ප්‍රශ්න අහන්න පුතේ අවසානයේ අවස්ථාව දෙන්න.
හරි නේද? තව ලියන අත උස්සන්න. රේස් ස්ටෑන්ඩ් කර. තව ලියන ඉන්නවනම් රේස් ස්ටෑන්ඩ් කර. කීප දෙනෙක් ඉන්නවා ඉක්මන් කරමු. හරි ඉන්නවා ගොඩක් ඉන්නවා. හරි. දාලා දෙන්න. දැන් පුතේ මේ පාඩමේ මුලින් ඉඳන් අර උගන්වපු ටික මම මේ සතිය තුල ඔයාලට එක ලින්ක් එකකින් දානවා. එතකොට අලුතින් ආපු කට්ටියට අර මුල් ටික කවර් කරගන්න පුළුවන්. තව ලියන අය ඉන්නවද පුතේ? තව ලියන අය ඉන්නවනම් අත උස්සන්න. ලියන අය ඉන්නවනම් පුතේ chat එකට දාන්නකෝ මැසේජ් එකක්. chat එකට දාන්න මැසේජ් එකක් තාම ලියනවා කියලා. එතකොට
තාම ලියනවා. හරි. ඉක්මන් කරමු පුතේ. තව විනාඩි 2ක් දෙන්න. හොඳයි. අපි යනවා තුන්වෙනි පරම්පරාවට. ඔන්න පළවෙනි පරම්පරාවේ මොකක්ද අපි මතක තියාගත්තේ දරුවෝ? පළවෙනි පරම්පරාවේ නම් රික්තක නල vacuum tubes. දෙවෙනි පරම්පරාවේ මොකක්ද? transistor. හරිද? පළවෙනි පරම්පරාවේ vacuum tubes, දෙවෙනි පරම්පරාවේ transistor. මෙන්න මේ දෙක මතක තියාගන්න ඕන. අපි එනවා පුතේ ඊගාවට තුන්වෙනි පරම්පරාවට. තුන්වෙනි පරම්පරාවට පස්සේ පුතේ මේ තුන්වෙනි පරම්පරාවේ තියෙනවා මේ බලන්න. දැන් පළවෙනි පරම්පරාව රික්තක නලනේ, දෙවෙනි පරම්පරාවේ transistor. තුන්වෙනි පරම්පරාව පුතේ මොකද උනේ? අනුකලිත පරිපථ වලට මාරු වුණා. තුන්වෙනි පරම්පරාවේ කාල පරාසය තමයි 1964 සිට 1971 දක්වා. ලියන්න එපා දැම්ම. විදුලි පරිභෝජනය ගත්තාම පුතේ දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ පුතේ පළවෙනි පරම්පරාවේ ඉතාමත් වැඩි විදුලියක් වැය වෙනවා. දෙවෙනි පරම්පරාව ගත්තාම පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩු විදුලියක් වැය වෙන්නේ. තුන්වෙනි පරම්පරාව ගත්තාම පුතේ දෙවෙනි පරම්පරාවටත් සාපේක්ෂව අඩු විදුලියක් වැය වෙන්නේ. පරිගණකයේ ප්‍රමාණය පුතේ ඒකත් කුඩා වුණා පරම්පරාවෙන් පරම්පරාවට යනකොට. ක්‍රියාත්මක වේගයේ නැනෝ තත්පර වලින් මැන්නේ දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩු වුණා. උදාහරණ පුතේ IBM 360 CDC 66 බිඳුවක. මෙන්න මේ රූපය සහ මෙන්න මේ ටික දාගන්න.
ඉක්මන් කරමු. තව විනාඩි 3යි පුතේ.
හරි පුතේ. ඔයාලා ලබන සතිය වෙනකොට මේ රික්තක නල ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ අනුකලිත පරිපථ කියන තුන කටපාඩම් කරගන්න ඕනේ. ඒකට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කටපාඩම් කරගන්න. අපි ආපහු හෙට දිනේ රාත්‍රියේ 7:30ට ඔබ මාව හම්බෙනවා. එහෙනම් එතෙක් සියලු දෙනාට සුබ දවසක්. අපි එන හෙට හම්බෙමු සියලු දෙනාට. ආයුබෝවන්.